පින්නතුනි පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මේ අදිඨාන, උත්ථාන කියන මේ වසීතාවය පිළිබඳව සාකච්ඡා කරමින් ආවජ්ජන වසී, සමාපජ්ජන වසී, අදිඨාන වසී, උත්ථාන වසී, පච්ච වෙක්ඛන වසී ආදී වශයෙන් මේ වසීතාවයන් සාකච්ඡා කරමින් උදාහරණ දක්වමින් මුගලන් මහරහතන් වහන්සේ නන්දෝපනන්ද දමනයේ සිදු කරපු හැටි 이르දිමතුන් 30000ක් ළඟ ස්වාමින් වහන්සේලාට උපස්ථානයට හිටපු නාගරාජයේ ගුරුළු රාජයෙකුගෙන් බේරගන්න බුද්ධ රක්ඛිත මහරහතන් වහන්සේ ධානයෙන් අවදි වෙච්ච හැටි කියන මේ කාරණා අපි සාකච්ඡා කළා. මේ අදිඨාන උත්ථාන අදිෂ්ඨාන කරලා සමාධියට සමවැදුනහම සියලු දෙනාටම ඒ සමාධියෙන් එකවර අවදි වෙන්න බෑ කියන කාරණාවත් සමහර අය ඊටා ශීඝ්‍රව අවදි වෙන්න පුළුවන්කම් දිනු කරලා තියෙන බවත් ආන්ගේ වෙනස අපි සාකච්ඡා කරමින් තමයි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ. අපි අද ධර්ම දේශනාව එතනින් ආරම්භ කරමු. පින්නතුනි මෙතන සඳහන් කරනවා සමාපජ්ජන සීඝං සමාපජ්ජන සමත්තතා. එහෙම සඳහන් කරන්නේ ඊටා ශීඝ්‍රයෙන් මේ සමාපත්තීන්ට සමවැදීම සහ අවදි වීම කාරණාව දිනු කරන්න ඕනේ කියලා. එහෙම ශීඝ්‍රව සමවදින්නත් ශීඝ්‍රව අවදි වෙන්නත් පුළුවන් වෙන තාක්ම මේක ප්‍රගුණ කරන්න කියන එක තමයි සඳහන් කරන්නේ. එනිසා සඳහන් කරනවා අයංච මත්තකප්පත්තා ඊටාම දක්ෂ ආකාරයෙන් සමාපත්තියට සමවැදීම කියන කාරණාව මුදුන්පත් කරන්න මත්තකප්පත්තා කියලා කියන්නේ මස්තක ප්‍රාප්ත කරගන්න. සමාපජ්ජන වසී කියලා මෙතන සඳහන් කරනවා. එහෙම සමාපජ්ජන වසී කියලා කියන්න පුළුවන් වෙන්නේ ආන් එහෙම දිනු වුණාට පස්සේ. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ ආකාරයේ හැකියාවක් තියෙන නිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව පවතිනවා කියලා. මේ වේගයෙන් සමවදින්න අවදි වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව පවතිනවා. ඒ කොහොමද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව පවතිනවා කියලා සඳහන් කරන්නේ? එතන සඳහන් කරනවා මේ ධර්ම දේශනාව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අතරේ බුදුරජාණන් වහන්සේ අනේක වාරයක් සමාධියට සමවදිනවා කියන කාරණාව. දේශනාව අතරතුරදීම අනේක වාරයක් මේ ධානය වලට සමවදිනවා බුදුරජාණන් වහන්සේ. නමුත් මේ දේශනාව තාම පවත්වනවා. දේශනාව පවත්වන අතර තමයි මේ ධානයන්ට සමවදින්නේ. සමවැදීමත් අවදිවීමත් කියන දෙක තරම්ම වේගවත් භාග්‍යතුන් වහන්සේගේ. ඒ නිසා ඒ කරුණ එහෙම සඳහන් කරනවා කියලා සඳහන් කරනවා. භාග්‍යවතුන් වහන්සේට මේ ආස්වාසේ කොටසකදීත් සමාධියට සමවදින්න පුළුවන්. ආස්වාසේ කොටසකදීත් සමවදින්න පුළුවන්. ප්‍රාස්වාසේ කොටසකදීත් සමවදින්න පුළුවන්. ආස්වාස ප්‍රාස්වාස දෙක අතර ඉඩක් තියනවද කියලා අපිට හොයන්නත් බෑ. අපේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි අතර ඉඩක් තියනවද කියලා අපි දන්නේ නැහැ කවුරුවත් ඇහුවොත්. නමුත් ඉඩක් තියෙනවා. මේ භාවනාව දියුණු කරගෙන යනකොට ඔබටත් වැටහෙයි මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි අතර ඉඩක් තියෙනවා කියලා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ආස්වාස කරලා ප්‍රාස්වාස වෙන්න තුරු ඒ අතරතුර හිඩැස තුලත් සමාධියෙන් වැඩ ඉන්නේ කියලා. ඒ තරම්ම ශීඝ්‍රයෙන් සමාධියට සමවදින්න බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ කාරණාව පින්නතුනි පැහැදිලි කරන්න මෙතන සඳහන් කරන එක සූත්‍ර දේශනාවක උදාහරණයක්. මේ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ මහා සච්චක කියන සූත්‍ර දේශනාව. මේ සච්චක කියන පුද්ගලයා සච්චක කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඊටාම ලස්සනයි. එහෙම හිතනවා. දේශනාව පවත්වන තැනට ඇවිල්ලා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඊටාම ලස්සනයි.
ඒ වගේම මේ දන්තයන් හොඳින් පිහිටලා තියෙනවා. දන්තයන් හොඳින් පිහිටලා තියෙනවා කියලා කියන්නේ දත් අතර ඉඩක් නැහැ. ඊටාම සමානව හැම දතක්ම අපේ වගේ අතර ඉඩක් නැති වෙන්න පිළිවෙලට පිහිටලා තියෙනවා. දකින අය පහදවනවා ඒ ස්වභාවය. දත්වල ස්වභාවය, මුව මඩලේ ස්වභාවය, රූප సౌందර්යය, ශරීරයේ තියෙන පිරිපුම් බව මේ සියලුම කරුණු එකතු කරගත්තාම දකින කෙනා පහදවනවා. ඊළඟට සඳහන් කරනවා දිව ඊටාම මෘදුයි. මේ ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේගේ දිව ඊටාම මෘදුයි. දැන් මේ සත්‍යක කල්පනා කරන දේ මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසාම අපිට වගේ වචන පැටලෙන්නේ නැහැ. මෘදු නිසා දිව හොඳට නැමෙනවා. ඒ වගේම මේ නැමීම ඊටාම වේගවත්. ඒ නිසා වචන පැටලෙන්නේ නැහැ. කොයිතරම් වේගෙන් උච්චාරණය කළත් ඒ වචන හරියටම උච්චාරණය වෙනවා. මෘදු නිසා. සෙම හෝ කෙල හෝ නිසා වචන වල අපිරිසිදු බවක් නැහැ. සෙම ගතිය නිසා හෝ බැරැන්ඩි ගතිය, කඩේ තියෙන කෙල ගතිය නිසා වචන වල අපැහැදිලි බවක්, එහෙම ගතියක් භාග්‍යතුන් වහන්සේගේ නැහැ. නම්‍යශීලී බව නිසා, දිවේ තියෙන නම්‍යශීලී බව නිසා හෝ වචන උච්චාරණේ අඩුවක් දකින්නේ නැහැ. මේ නම්‍යශීලී බව නිසා වචන උච්චාරණේ කිසිම අඩුවක් දැනෙන්නේ නැහැ. ඊටාම නිවැරදි මధుර ව්‍යාකරණයක් තියෙනවා. නිවැරදි මధుරයි ව්‍යාකරණයක් තියෙනවා කියලා කියන්නේ ආරම්භයත් අවසානයත් මනාව ගැලපෙනවා. ඒක වචන බහුවචන මනාව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අවසාන ක්‍රියාව ඒක වචනයේට ඒක වචනයෙන්ම, බහුවචනයේට බහුවචනයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ මනාව ගැලපෙනවා. ඒකයි අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි කියලා සඳහන් කරන්නේ. ඒ මනාව වූ ගැලපීමක් තියෙනවා. ඒ නිසාම පිරිස සතුටු කරවමින් හැසිරෙනවා. ඒ නිසාම මිනිස්සු බණ අහන්න හරි කැමතියි. ඒ නිසා පිරිස සතුටු කරවමින් හැසිරෙනවා. මේ කොයි දේ කරන්න පුළුවන්කම තිබුණත් උන්වහන්සේ ඇතුළතින් එකඟතාවයක් නම් නැහැ. උන්වහන්සේගේ ඇතුළතින් නම් එකඟතාවයක් නැහැ. මේ සඳහන් කරපු සියලුම දේවල් උන්වහන්සේ සතුයි. නමුත් ඇතුළතින් එකඟතාවයක් නැහැ. හිත ඇතුළ ව්‍යාකූලයි. බොහෝ දේවල් දකින්න පෙනෙන ගමන්, බොහෝ දේවල් ගැන හිතෙන ගමන්, නමුත් හුරුව තියෙන නිසා මේ දේශනාවත් කරගෙන යනවා. ඇතුළතින් ව්‍යාකූලයි කියලා දැන් මේ කවුද හිතන්නේ? සත්‍යක හිතන දේ අන් සියල්ලම මෙයා හොඳට අගය කරනවා. නමුත් ඇතුළතින් ව්‍යාකූලයි. එකඟතාවයක් නැහැ කියලා සිතුවිල්ලක් සත්‍යකට ඇති වෙනවා. පින්නතනේ මෙන්න මෙතන සඳහන් කරනවා මේ සුනකයෙකුගේ ස්වභාවය කොහොමද කියලා. සුනකයාගේ ස්වභාවය. මේ සුනකයෙකුට ඊටාම ප්‍රණීත ආහාරයක් ලැබලා දීලා තියෙනවා. මෙයා හොඳට බඩ පිරෙනකන් අනුභව කරලායි තියෙන්නේ. ඊටාම ප්‍රණීත ආහාරයකුත් හම්බුණා. හොඳට බඩ පිරීලායි දැන් තියෙන්නේ. දැන් මෙයා පාරේ යනවා. ඒතකොට මෙයාට හම්බෙච්ච ආහාරය ප්‍රණීතයි, පිරිසිදුයි, බඩත් පිරලා තියෙන්නේ. පාරේ යනකොට මෙයාට හම්බ වෙනවා තවත් සුනකෙක් හරි, මිනිස්සෙක් හරි, කවුරු හරි වමනි කරලා. නමුත් මෙයා මේ වමනි ගොඩ දැකලා පිළිකුල් කරන්නේ නැහැ. මේක දැක්ක ගමන් අතර වෙලා ඉඹලා බලනවා. සමහරట్లాට බඩ හොඳටම පිරීලා. නමුත් කොහොම හරි මේක ටිකක් දිව ගාලා කටක් හරි අනුභව කරන එක මෙයාගේ සාමාන්‍ය පුරුද්ද ස්වභාවය. මෙන්න මෙතන සඳහන් කරනවා මේ උපමාව. මේ සුනකයාගේ හැටි සඳහන් කරලා තියෙනවා. හේතුව තමයි ඊතරම්ම ගිජු බවක් ඔහු තුල තියෙනවා. ආහාරයට ඊතරම්ම ගිජු ස්වභාවයක් ඔහු තුල තියෙනවා. කොයිතරම් රසවත් භෝජනයක් ලැබිලා තිබුණත් මේ පිළිකුල් ආහාරයට නමුත් ඔහු ආපහු ගිජු වෙනවා. ඒ නිසා සඳහන් කරනවා අන්න ඒ වගේ
තථාගතයන් වහන්සේගේ මෙතරම්ම ಗುಣ දැනෙද්දී භාග්‍යතුන් වහන්සේගේ ಗುಣ ස්වභාවය මේ තරම්ම සත්‍යකට දැනෙනවා. මේ තරම්ම ಗುಣ දැනෙද්දී දැනෙමින් තියෙද්දී මේ සත්‍යකට හිතෙනවා උන්වහන්සේගේ හිතේ එකඟතාවයක් නැහැ කියලා. අනික සේරම හොඳයි හිත ඇතුළතින් එකඟතාවයක් නැහැ කියලා. හරියට අර සුනකයා වගේ කියලා උදාහරණයක් සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා කොච්චර හොඳ දේ තිබුණත් නරක දෙයට හිත ඇලෙනවා කියන කාරණාව උදාහරණයෙන් දක්වනවා. කොච්චර හොඳ දේ තිබුණත් නරක දෙයට හිත ඇදිලා යනවා වැඩි. එහෙනම් ඒක ලෝකෙම ස්වභාවය. මේ ලෝකේ කොයිතරම් හොඳ දේවල් තියෙනවද? ඒ වුණාට අපේ හිත මෙච්චර හොඳ දේවල් තියෙනකොට වැඩියෙන් ඇලෙන්න බලන්නේ නරක දේවල් වලට. ඒ කාරණාවත් මෙතන පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා ඒ සිතුවිල්ල තථාගතයන් වහන්සේ දැනගෙන භාග්‍යතුන් වහන්සේ විසින් සත්‍යකට ප්‍රකාශයක් කරනවා. භාග්‍යතුන් වහන්සේට දැනෙනවා සත්‍යකගේ සිතුවිල්ල. ඒ සිතුවිල්ල දැනගෙන භාග්‍යතුන් වහන්සේ සත්‍යකට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. අග්ගිවෙස්සන න තථාගතෝ පරිසං රජෙන්තෝ විචරති. අග්ගිවෙස්සන තථාගතයන් වහන්සේ පිරිස සතුටු කරවා හැසිරෙන්නේ නැහැ. මෙයාට හිතෙනවනේ මේ තියෙන ශරීර ස්වභාවය නිසා පිරිස සතුටු කරවා හැසිරෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නෑ අග්ගිවෙස්සන තථාගතයන් වහන්සේ පිරිස සතුටු කරවා හැසිරෙන්නේ නැහැ. චක්කවාල පරියන්තායපි පරිසාය තථාගතෝ ධම්මං දේශේති. මේ සක්වල කෙලවර තෙක් රැස්ව සිටින පිරිසට තථාගතයන් වහන්සේ ධර්ම දේශනාව කරනවා. සක්වල කෙරවල තෙක් රැස් වෙලා ඉන්න පිරිසට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරනවා. ඒ වෙලාවට අසල්ලීනා අනුපලිප්තු භාග්‍යතුන් වහන්සේ වෙහෙසටපත් වෙන්නේ නැහැ. මෙතන තමන් ළඟ ඉන්න පිරිසට දේශනා කරනවා විතරක් නෙමෙයි යටින් අවීචියේ පටන් උඩින් බවාග්‍රය දක්වා ඇහෙන්න ධර්ම දේශනා කරන වෙලාවල් තියෙනවා. එහෙනම් සක්වල කෙරවල දක්වා මේ මොහොතේ ධර්ම දේශනාව සිදු කරනවා කියලා සඳහන් කරනවා. එයින් භාග්‍යතුන් වහන්සේ කවදාවත් වෙහෙසටපත් වෙන්නෙත් නැහැ. පිරිසට ඇලිලත් නැහැ. වෙහෙසටපත් වෙන්නෙත් නැහැ. හැකිලෙන්නෙත් නැහැ. මෙච්චර පිරිසක් ඉන්නවා මේ විශාල පිරිසට ධර්ම දේශනා කරන්න මට අද අමාරුයි කියලා කවදාවත් භාග්‍යතුන් වහන්සේට හිතෙන්නෙත් නැහැ. මට මේ හැමෝ දිහාම බලබලා දේශනාව කරන්න බෑ කියලා කවදාවත් භාග්‍යතුන් වහන්සේ කිසිම දවසක එහෙම කල්පනා කරන්නෙත් නැහැ. එහෙම සිතුවිල්ලක් උන්වහන්සේට ඇති වෙන්නේම නැහැ කියලා සඳහන් කරනවා. තථාගතයන් වහන්සේ සතුටු වෙන්නෙත් නැහැ. මෙච්චර පිරිසක් මගෙන් බණ අහන්න අද රැස් වෙලා ඉන්නවා. මිනිස්සු මෙච්චරක් රැස් වෙලා දෙවියෝ කෝටි ප්‍රකෝටි ගාණක් මෙච්චර රැස් වෙලා බ්‍රහ්මයෝ මේ තරම් පිරිසක් රැස් වෙලා සක්වලවල් ගණනාවක අහගෙන ඉන්නවා. ඒ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මගෙන් බණ අහන්නයි කියලා භාග්‍යතුන් වහන්සේට කවදාවත් සතුටකුත් නැහැ. ඒ නිසා සඳහන් කරනවා එහෙම සතුටක් නැහැ කියලා කියන්නේ ඇලීමක් නැහැ. පිරිස මෙච්චර ඉන්නවා කියලා ඇලීමක් විතර නැහැ කවදාවත්. මෙපමණකින්ම තනිවම හැසිරෙමින් ඒක විහාරිකව ධර්ම දේශනා කරනවා. මෙපමණකින්ම තනියමම හැසිරෙමින් ඒක විහාරිකව ධර්ම දේශනා කරනවා. විවේකයට භාග්‍යතුන් වහන්සේ හරීම කැමතියි කියලා සඳහන් කරනවා. විවේකීව වැඩෙන්න භාග්‍යතුන් වහන්සේ තරම් කැමති අය තව ඇද්ද කියලා හිතෙනවා. ඒ තරම් විවේකීව වැඩෙන්න හරි කැමතියි. ඒ නිසාම ශුන්්‍යත ඵල සමාපත්තියට නිරන්තරයෙන් සමවදිනවා කියලා සඳහන් කරනවා. මොකද මේ ශුන්්‍යත ඵල සමාපත්තිය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලක්ෂණ තුනක් තියෙනවා. එහෙනම් මේ රහත් බවට සමවදිනකොට නැත්නම් මේ ඵල සමාපත්තියට සමවදිනකොට මේ සමාපත්තියේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතාවයන් තුනෙන් ඕනෑම එකක් යටතේ සමවදිනවා. ශුන්්‍යත ඵල සමාපත්තියට සමවදිනවා කියලා කියන්නේ
අනාත්ම ලක්ෂණය තුළ සමාපත්තියට සමවදිනවා කියන එකයි ශුන්්‍යත ඵල සමාපත්තියට සමවදිනවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට පැහැදිලි කරනවා ඒ ධර්ම දේශනාව තුළ තමන්ගේ සිත තමන් තුළ තම අරමුණ තුළ පවත්ව ගන්නවා. ධර්ම දේශනාව තුළ ඉන්නවා. තමන්ගේ හිත තමන් තුළ තම අරමුණ තුළ විතරක් නවත්ත ගන්නවා. හිත කොහේවත් ගමන් කරන්නේ නැහැ. අපි දේශනාවක් කරනකොට අපි කතාවක් කරනකොට අපි කතාව කරගෙන යනවා. දේශනාව පවත්වගෙන යනවා. නමුත් අභ්‍යන්තරයෙන් හිත තව පැත්තක ඇවිදලා එනවා. භාග්‍යතුන් වහන්සේගේ එහෙම නැහැ. දේශනාව කරන්නේ යම් තැනද භාග්‍යතුන් වහන්සේගේ හිත එතන නතු කරගෙන තියෙනවා. වෙන කොහාටවත් භාග්‍යතුන් වහන්සේගේ සිතවිලි ගමන් කරන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා අරමුණ තවන් තුළම හිඳවා ගන්නවා. කවදාවත් ඒ අරමුණ වලට තමින්ට අකීකරුව දඟලලා එහාට මෙහාට යන්න භාග්‍යතුන් වහන්සේ ඉඩ තියලා නැහැ කියලා. හිත මනාව එකඟ කරලා සමාධිගත කරවලයි තියෙන්නේ. මනාව එකඟ කරලා තියෙනවා, මනාව සමාධිගත කරවලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා තථාගතෝහි යස්මින් කනේ පරිසා සාදුකාරං දේති. තථාගතෝහි යස්මින් කනේ පරිසා සාදුකාරං දේති. ධර්ම දේශනාවක් සිදු කරන අතරතුර ශ්‍රද්ධාව වැඩි වෙච්ච නිසා ශ්‍රාවක පිරිස සාදුකාර පවත්වනවා. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් මේ වචනේ අවසාන වෙනකොට මිනිස්සු සාදුකාර දෙනවා කියලා. ඒ දේශනාව ඉවර වෙනවත් එක්කම ඒ වචනේ ශ්‍රී මුක ධාතුවෙන් පිට වෙලා ඉවර වෙනවත් එක්කම මිනිස්සුන්ගේ සාදුකාරයේ පටන් ගන්නත් කලින්ම වගේ භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවදිනවා. මිනිස්සුන්ගේ සාදුකාරයේ ඉවර වෙන වෙලාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා සාදුකාරයේ නිමා වෙනවත් එක්කම එතන ඉඳලා දේශනාව පටන් ගන්නවා. නමුත් මිනිස්සු සාදු කියලා ඉවර වෙනකන් භාග්‍යතුන් වහන්සේ වෙන මොනවත් කල්පනා කළාද? අපි නම් සමහර වෙලාවට මිනිස්යන්ගේ සාදුකාරය ඉවර වෙනකන් ඊළඟ වචනේ මම කොහොමද ගලපන්නේ කියන කාරණාවත් හිතනවා. භාග්‍යතුන් වහන්සේ සාදුකාරය ඉවර වෙනකන් සමාධියට සමවදිනවා. ඒ කියන්නේ අන්‍ය තැනකට, අන්‍ය මොහතකට, අන්‍ය පැත්තකට සිතවිල්ල දශම මාත්‍රයක්වත් ගමන් කරවන්නේ නැහැ. ඒකයි භාග්‍යතුන් වහන්සේ විවේකීව වැඩ ඉන්න කැමති. වෙන දේවල් දිහා බලලා වෙන දේවල් වලින් තමන්ගේ හිත පුරවලා අපිරිසුදු කරගෙන මොනතරම් පාරිශුද්ධත්වයකින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ ඇද්ද කියලා හිතෙන්නේ ඒ කරුණ දැන අවබෝධ කරනකොට. ඒ නිසා සඳහන් කරනවා සාදුකාරය දෙනකොට තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කරලා සාදුකාරයට කලින් ධානයට සමවදිනවා. එහෙම නැත්නම් ශුන්්‍යත ඵල සමාපත්තියට සමවදිනවා කියලා සඳහන් කරනවා. අනාත්මය මුල් කරගත්ත ඒ සමාපත්තියට සමවැදිලා සාදුකාරයේ අවසන් වෙනවත් සමගම භාග්‍යතුන් වහන්සේ නැවත දේශනාව ආරම්භ කරනවා. සමාපත්තිය නැගිටිනවා. එහෙනම් මේ අදිඨාන උට්ටාන සාදුකාරයේ පවත්වනකොටම අදිෂ්ඨාන කරලා සමාපත්තියට සමවදිනවා. සාදුකාරයේ අවසන් වෙනවත් සමගම උට්ටාන සමාපත්තියෙන් අවදි වෙනවා, නැගිටිනවා. ඒ තරම්ම වේගවත් කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා නැගිටලා නවත්තපු තැනින් ධර්ම දේශනාව පටන් ගන්නවා. කිසි කෙනෙක් දන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ සමාපත්තියට සමවැදුණද නැද්ද කියලා. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මොහොතකට සමාපත්තියකට සමවැදිලයි මේ දේශනාව නැවත ආරම්භ කරලා තියෙන්නේ. මෙතරම්ම අදිඨාන උට්ටාන ආදී වසීතාවයක් භාග්‍යවතුන් වහන්සේට පුරුදුයි කියන කාරණාව සඳහන් කරනවා. ඒ නිසා පින්වතුනි මේ ආස්වාස ප්‍රාස්වාස වාර අතරතුර ධානයට සමවදිනවා. ආස්වාස ප්‍රාස්වාස වාර අතරතුර භාග්‍යවතුන් වහන්සේ ධානයට සමවදිනවා කියලා සඳහන් කරනවා. හිස්තනක් අපිට පේන්නේ නැහැ. අපි මුලින් සඳහන් කළා වගේ ආස්වාස ප්‍රාස්වාස අතර අපිට හිස්තනක් නැහැ. නමුත් එතන හිස්තනක් තියෙනවා. ඒ හිස්තන තුල භාග්‍යවතුන් වහන්සේ ධානයට සමවදිනවා. මොනතරම් අදිඨාන වේගයක්ද, මොනතරම් උත්ථාන වේගයක්ද. අන්න ඒ නිසා දේශනා කරනවා නිච්ඡං කප්පං හැම විටම ශුන්්‍යත ඵල සමාධියෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ වාසය කරන්නේ.
හැම වෙලාවෙම ශුන්‍යත ඵල සමාපත්තියෙන් වාසය කරනවා. භාග්‍යතුන් වහන්සේ තව කෙනෙක් කෙරෙහි කොහොම ඇලෙන්නද එතකොට කියලා සඳහන් කරනවා. දැන් මේ සත්‍යක හිතන සිතුවිල්ලට දක්වන කරුණු මේ තරම් සිවුම් මොහතකත් ධානයට සමවදිනවා නම් ඒ අතරතුර තව කෙනෙක් දිහා හිතන්න, තව කෙනෙක් දිහා කල්පනා කරන්න, තව කෙනෙක් ගැන ඇලෙන්න ඉඩක් නැහැ. එහෙම ඉඩක් ලැබිච්ච නිමේෂය දක්වන්න තමයි පැහැදිලි කළේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි අතරේ උන්වහන්සේ සමාධියට සමවදිනවා කියලා. ඒ තරම් කාලයක් ආස්වාස කරලා ඒක ප්‍රාස්වාස වෙනකන් තියෙන පුංචි අතරවත් නිකන් ගත නොකර සමාධියෙන් නම් වැඩ ඉන්නේ. තව කෙනෙකුට ඇලෙන්න කාලයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවද, ඉතුරු කරගන්නවද කියන කාරණාව සිහිපත් කරනවා. එහෙනම් ඊතරම්ම සමාධියක් මේ නිමිත්තේ තබලා සමාදන් කරවලා තැම්පත් කරවලයි තියෙන්නේ කියලා සඳහන් කරනවා. අන්න ඒ කාරණාව මෙතන විශේෂයෙන් පැහැදිලි කරලා දෙනවා. මේ සත්‍යක හිතාපු සිතුවිල්ල කොයිතරම් වැරදිද කියන කාරණාව තහවුරු කරන්න. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සත්‍යකට ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට සෝකෝ වහං අග්ගිවෙස්සන තස්සා ඒව කතාය පරියෝසානේ තස්මින් ඒව පුරිමස්මින් සමාධි නිමිත්තේ අග්ගිවෙස්සන මම මේ කතාව අවසානයේ පෙර සමවැදී සිටි ධානයේට නැවත සමවදිනවා. ඒ කියන්නේ දේශනාවක් කරගෙන ගිහිල්ලා මග නතර වෙලා මිනිස්සු සාදුකාර පවත්වනවා. එතකොට ඒ කතාවේ අවසානයේ භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවදිනවා. නැවත සාදුකාරී ඉවර වෙනවා සමගම භාග්‍යතුන් වහන්සේ ආයේ පෙර කතාවට අවතීර්ණ වෙනවා. ආයෙත් මගදී එහෙම දෙයක් වුණොත් භාග්‍යතුන් වහන්සේ සමාධිගත වෙනවා. නැවත පෙර කතාවට භාග්‍යතුන් වහන්සේ ආපහු සමවදිනවා. අජ්ජත් මේව චිත්තං සන්ටපේමි. ඒ සමාධි නිමිත්ත තුලට මනාකොට සිත පිහිටුවමින් සංනිස්සාදේමි මනාකොට හිඳුවමින් ඒකෝදින් කරෝමි එකඟ කරවමින් සමාදහාමි සිත එක්රැස් කරවමින් යේන සුදං නිච්චකප්පං විහරාමි. එනිසාම මම හැම විටම ඒ සමාපatti සුවයෙන් වාසය කරමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා මේ ධර්ම දේශනාව කරන අතරේ බොහෝ වාරවල භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවදිනවා. දේශනාවක් කරන අතරතුරත් අනේක වාරවල භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවදිනවා. අන් වේලාවකට එහෙනම් කොහොමත් භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදලා ඉන්නේ. ඉතින් මේ කාරණාව අපි නතර වෙලා කල්පනා කරලා බැලුවොත් දේශනාවක් කරන අතරතුර ඇතිවෙන වචන දෙකක් අතර හිඩැසක ආස්වාස ප්‍රාස්වාසයේ තුල ඇතිවෙන අතරේ තියෙන හිඩැසක භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවදිනවා නම් කිසිවෙකුත් සමග කතා බහ නොකර භාග්‍යතුන් වහන්සේ තනියම ගත කරන වෙලාව උන්වහන්සේ මේ ශුන්්‍යත ඵල සමාපත්තියෙම වැඩ ඉන්නවා. එතකොට අන් වෙනත් කිසිදු කාරණාවක් භාග්‍යතුන් වහන්සේ අරමුණු කරනවද? වෙන කිසිම කාරණාවක් අරමුණු කරන්නේ නැහැ. ඒ සමාධිය ගැන කල්පනා කරන්න අපිට කවදාවත් හිතලා ඉවර කරන්නත් බෑ. ආන් ඒ විදිහටම ඒ තරමටම අදිඨාන උත්ථාන වසීතාවයක් ඇති කරගෙන අනුන් ගැන ඇලෙන්නේ නැතුව, අනුන් ගැන හිතන්නේ නැතුව, අනුන්ට බැඳෙන්නේ නැතුව, අනුන් එක ගැට ගැහෙන්නේ නැතුව ඊටාම සුපිරිසිදුව ජීවත් වෙච්ච නිසා නිරන්තරයෙන් උන්වහන්සේගේ ශරීරයෙන් රැස් විහිදෙන්න පටන් අරන් තිබ්බා. කෙලෙස් කුණු දූවිලි අහල මානෙකවත් භාග්‍යතුන් වහන්සේ ළඟ නැති නිසායි මේ විදිහට ශෝභමාන වෙලා තිබුණේ. මේ කාරණාව සඳහන් කරනවා. ඊළඟට පින්නතිනි සඳහන් කරනවා මීට වඩා සීගතර වූ සමාපජ්ජන වසීතාවයක් නම් ලෝකේ නැහැ කියලා. මීට වඩා වේගයෙන් සමාධියට සමවදින වසීතාවයක් ලෝකෙ වෙන කිසි කෙනෙක් ළඟ නැහැ කියලා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ළඟ තරම්. ඊළඟට පින්නතිනි සඳහන් කරනවා සරියුත් මහරහතන් වහන්සේගේ ධානයට සමවැදීම කොයිතරම් වේගවත්ද කියලා.
භාග්‍යතුන් වහන්සේගේ තරම් වේගවත් නැහැ. නමුත් මේ මහා පුරුෂයාණන් වහන්සේට සමාධියට සමවදින්න පුළුවන් කොයිතරම් වේගෙන්ද කියන කාරණාව සඳහන් කරනවා. පින්නතුනි මේකට උදාහරණයක් තියෙනවා. උදාන පාළියේ යක්ක ප්‍රහාර කියන සූත්‍රය. යක්ෂයෙකුගේ ප්‍රහාරය. යක්ක ප්‍රහාර කියලා සඳහන් කරලා තියෙන එකයි. සූත්‍ර දේශනාවක්. ශරීරත් මහරහතන් වහන්සේ එක්තරා රාත්‍රියක හොඳට කෙස් බාලා හඳ එළියේ වැඩ ඉන්නවා. හැන්දෑවේ කෙස් බාලා හොඳට නාලා පිරිසිදු වෙලා උන්වහන්සේ හඳ එළියේ වැඩ ඉන්නවා. හඳ රැස් වැටිලා ශරීරත් මහරහතන් වහන්සේගේ හිස දිලිසෙනවා. කෙස් බාලා තියෙන හිස දිලිසෙනවා හඳ එළියට. මේ වෙලාවේ මෙතනින් යනවා යක්ෂෝ දෙන්නෙක්. මේ යක්ෂයන්ගෙන් එක යක්ෂයෙක් අනික් යක්ෂයාට සඳහන් කරනවා මිත්‍රයා මට අර ශ්‍රමණයාගේ හිසට පහරක් දෙන්නම හිතෙනවා. මට අර දිලිසෙන හිසට ඩොක්කක් අයින්නම හිතෙනවා. ඒ වෙලාවේ අනික් යක්ෂයා සඳහන් කරනවා එපා. ඔය ශ්‍රමණයා මහත් 이르දි ඇති කෙනෙක්. ඒ නිසා එපා. දෙවනි පාරත් ඇහුවා එපා කිව්වා. තුන්වෙනි පාරත් ඇහුවා එපා කිව්වා. නමුත් අර යක්ෂයාට ඩොක්කක් අයින්නමයි හිතෙන්නේ. මොකද මේ ලෝකයේ තියෙන ලස්සන දේවල් විනාශ කරන්න තියෙන තණ්හාව. අති සුන්දර දේවල් විනාශ කරන්න ඇති තණ්හාව නිසාමයි මේ තරම් එපා කියද්දි බලවත් කැමැත්තක් ඇති වෙන්නේ උන්වහන්සේට ප්‍රහාරයක් එල්ල කරන්න. ඒ නිසා කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. ශරීරත් මහරහතන් වහන්සේගේ හිසට පහරක් එල්ල කරනවා. කොයි වාගේ ප්‍රහාරයක් එල්ල කළාද? ඒ කාරණාව ධර්මයේ සඳහන් කරනවා පින්නතුනි. කොයිතරම් දරුණුද කොයිතරම් හයියෙන් එල්ල කරපු පහරක්ද කියන කාරණාව මේ රියන් 78ක් පමණ උස පර්වතයක් රියන් 78ක් පමණ උස කන්දකට මේ ප්‍රහාරය එල්ල කළා නම් ඒ කන්ද එතන සමතලා වෙනවා කියලා. ඒ තරම් ප්‍රහාරයක් රියන් 78ක් උස කඳු ගැටයකට මේ ප්‍රහාරයේ යක්ෂයා එල්ල කළා නම් කන්ද එතනම සමතලා වෙලා යනවා. විශාල හස්තියකට මේ ප්‍රහාරය එල්ල කළා නම් හස්තියට ඒක දරා ගන්න බැරුව යනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් ප්‍රහාරයක් එල්ල කරන්නේ. පුංචි ප්‍රහාරයක් නෙමෙයි. ශරීරත් මහරහතන් වහන්සේ විනාශ කරලා ලෝකෙන් අතුරුදහන් කරන්න හිතාගෙනයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඒකයි සඳහන් කරේ ලස්සන දේවල් වනසන්න තියෙන කැමැත්ත නිසාමද ලෝකේ වටිනා දේවල් වල විනාශ වීම පිළිබඳව ඇති වෙන සතුට නිසාමද මේ යක්ෂයාට මෙහෙම ප්‍රහාරයක් එල්ල කරන්න හිතෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ලස්සන දේවල් සරියුත් මහරහතන් වහන්සේ හඳ එළියේ රන්වන් පාටින් බැබලෙමින් ඉන්නකොට ඒක විනාශ කරන්නයි මෙයාට අවශ්‍යතාවය තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් සත්වයාගේ හැටි. සාමාන්‍ය සත්වයාගේ හැටි. ලෝකේ බොහෝම ලස්සනට පිපිලා තියෙන මල් දැක්කහම බොහෝ දෙනාට හිතෙන්නේ ඒ මලේ තියෙන සුන්දරත්වය දැකලා නමුත් මේක මේ පරිසරයට සබා දහමට අයිති දායාද වෙච්ච වස්තුවක් මේක මම නෙලාගත්තොත් තව කෙනෙකුට මේ සුන්දරත්වය දකින්න තියෙන අවස්ථාවක් නැතුව යනවා සබා දහමේ සුන්දරත්වයත් විනාශ වෙලා යනවා ඒ නිසා මේක අන් සියලු දෙනාටම ඉතුරු කළ යුතුයි කියන හැඟීම ඇති වෙන්නේ බොහෝම කලාතුරකින් කෙනෙකුට ලස්සන මලක් දැක්ක ගමන් අපිට හිතෙන්නේ ඒක නෙලා ගන්න. නමුත් නෙලා ගත්තට පස්සේ අපිට ඒක වටින්නේ නැහැ. ටික වෙලාවක් ඕනනම් අතේ තියාගෙන ඉඳී. ඊට පස්සේ ඒක දැම්මේ කොහෙද කියලාවත් මතක නැහැ. ඒක තමයි ලෝකේ හැටි. එහෙනම් මේ යක්ෂයාත් එහෙම තමයි හිතන්නේ. රියන් 78ක් උස පර්වතයක් හෝ ඇතෙක් හැකිලෙන්න තරම් දරුණු ප්‍රහාරයක් තමයි මෙයා එල්ල කරන්නේ. සඳහන් කරනවා නමුත් මහතෙරුන් වහන්සේට ඇතුන් ගණනාවක ශක්තිය තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේට ඇත්තු ගණනාවක ශක්තිය තියෙනවා. එහෙම ශක්තිමත් ඊට වඩා මෙන්න මේ සමාපජ්ජන වසීතාවයේ තියෙනවා. යක්ෂයා හිසට ප්‍රහාරය එල්ල කරන්න තීරණය කරනකොට උන්වහන්සේ සමාපත්තියට සමවැදෙලා ඉවරයි. ඒ නිසා උන්වහන්සේ විනාශ කරන්න මේ යක්ෂයාගේ දරුණු ප්‍රහාරයට හැකියාවක් නැහැ. ඒ තරම්
ශීඝ්‍රතර වූ වසීතාවයක් තියෙන නිසා මේ මහා ආර්යයන් වහන්සේලා අපිට අනුකම්පාවෙන් වැඩ හිටියා. ඒ ධ්‍යාන ඒ විදිහට දියුණු කරගත්ත නිසානේ මේ වාගේ ප්‍රහාරයන්ට ඔරොත්තු දීලා ආරක්ෂා වුණේ. එහෙම හැකියාවක් නොතිබුණා නම් අපිට උන්වහන්සේලා නිසා සැලසෙන්න තිබිච්ච යහපත ඊ타ත්ම කෙටි කාලයකින් ඉවර වෙලා යනවා. මේ වාගේ පුද්ගලයන්ගේ මේ දරුණු ප්‍රහාර නිසා. නමුත් ඒ දියුණු කරන්න ඕන හැම පැත්තක්ම දියුණුවේ පරතරටම ප්‍රගුණ කරලා තිබුණේ ලෝක සත්වයාට යහපතක් කරන්න ඕන නිසාමයි. එතකොට කෙනෙක් යම් ක්‍රියාවක් යහපත් ආකාරයෙන් ඉදිරියට දියුණුවෙන් දියුණුවට පරතරයටපත් කර ගැනීම අන් ලෝක සත්වයාට මොනතරම් යහපතක් සැලසුවාද කියන කාරණාව මෙතන හිතන්න ඉතුරු කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා යක්ෂයා ප්‍රහාරය එල්ල කරනවත් සමගම ධානයට සමවදින නිසා උන්වහන්සේට මොකවත්ම වෙන්නේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේ මේක දැක්කා. මුගලන් මහරහතන් වහන්සේ මේක දැකලා ඇවිල්ලා අහනවා සාරිපුත්තයන් වහන්සේ ඔබට කොහොමද කියලා. මොකද මේ ප්‍රහාරයේ තියෙන බර මුගලන් මහරහතන් වහන්සේ දන්නවා. ඒ නිසායි ඇවිල්ලා අහන්නේ සාරිපුත්තයන් වහන්සේ ඔබට කොහොමද කියලා. සරියුත් මහරහතන් වහන්සේ කියනවා මට විශේෂ අමාරුවක් නැහැ. හිස ටිකක් රිදෙනවා වගේ කියලා. විශේෂ අමාරුවක් නැහැ. හිස ටිකක් රිදෙනවා වගේ කියලා කියනවා. ඒ වෙලාවේ මුගලන් තෙරුන් වහන්සේ කියනවා ආශ්චර්යයි අద్භූතයි සාරිපුත්තයන් වහන්සේ. යක්ෂයෙක් ඇවිල්ලා මහා ප්‍රහාරයක් ඔබ වහන්සේගේ හිසට එල්ල කළා. මොනතරම් ප්‍රහාරයක්ද කියනවනම් මේ රියන් 78ක් නෙමෙයි රියන් 7-8ක් කියන කාරණාවයි තියෙන්නේ. රියන් 7-8ක් උස පර්වතයකට මේ ප්‍රහාරය එල්ල කළා නම් ඒක සුණු විසුණු වෙනවා කියලා සඳහන් කරනවා. ඊතරම් ලොකු ප්‍රහාරයක් එල්ල කරලත් ඔබ වහන්සේ ඒක දරාගෙන ඉන්නවා. අනෙකෙකුට ගැහුවා නම් ඔහු ඇකිලෙනවා. මහා ශක්තිමත් ඇතෙකුට ප්‍රහාරය එල්ල කළා නම් ඒ ශක්තිමත් හස්තිය හැකිලෙනවා. ඊතරම් ප්‍රහාරයකදී ඔබ වහන්සේ කියන්නේ හිසේ පුංචි රිදුමක් තියෙනවා කියලා විතරයි. ඇතෙක් ඇකිලෙන ප්‍රහාරයක් රියන් 7-8ක් උස පර්වතයක් සුණු විසුණු වෙන ප්‍රහාරයක්. නමුත් ඔබ වහන්සේ සඳහන් කරන්නේ හිස ටිකක් රිදෙනවා කියලා විතරයි. උන්වහන්සේ ආශ්චර්යයි අద్භූතයි කියලා ප්‍රශංසා කරනවා රහතන් වහන්සේට. ඊළඟට සඳහන් කරනවා මොනතරම් නිහතමානීද කියලා. මුගලන් මහරහතන් වහන්සේ සමග තමන් වහන්සේගේ ශක්තිය වර්ණනා කරන්න ගියාද? මම දන්නවා මොග්ගල්ලානේ. මහා ප්‍රතාපවත් යක්ෂයෙක් ප්‍රහාරයක් කළ කරන බව. ඒ වුණාට ඒ යක්ෂයාට පුළුවන් ද මාව වට්ටන්න? ඒ වාගේ සාකච්ඡා කරන්න ගියාද මුගලන් සරියුත් මහරහතන් වහන්සේ? නෑ, කොයිතරම් නිහතමානීද? එතකොට මේ සාමාන්‍ය පුජ්‍යලේනුයි උන්වහන්සේලා අතර තියෙන වෙනස අහසට පොළොවටත් වඩා කියලා අපිට හිතෙනවා. එනිසා උන්වහන්සේ සඳහන් කරන්නේ මගේ හිස ටිකක් රිදෙනවා කියලා විතරයි. එහෙනම් මොනතරම් නිහතමානීද කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා උන්වහන්සේ නික්ලේශී කියලා. පින්නතුනි කොතරම් හැකියාවක් තිබුණත් උන්වහන්සේ නික්ලේශී ඒ නිසාම අල්පේච්චයි. නිකලෙස් නිසා උන්වහන්සේට එහෙම තමන් වහන්සේ පිළිබඳව මහලුකු මාන්නයක් ඇති වෙන්නේ නැහැ. විතක තමන් වහන්සේගේ ඉවසීම ගැන අහපු එක බ්‍රාහ්මණේ මේ ශ්‍රමණයන් වහන්සේ මේ තරම් ඉවසනවා කියලා අහපු එක බ්‍රාහ්මණේ එච්චරම ඉවසනවද කියලා බලන්න උන්වහන්සේගේ පිටට විශාල ප්‍රහාරයක් එල්ල කළා එක දවසක්. කොයි වගේද කියලා සඳහන් කරනවා. මේ කවුද එහෙම ප්‍රහාරය එල්ල කළේ? මහා දරුණු පහරක් එල්ල කරන්නේ. නමුත් හැරිලවත් බලන්නේ මට මේ ප්‍රහාරය එල්ල කළේ කවුද කියලා හැරිලවත් බැලුවේ නැහැ. සරියුත් මහතෙරුන් මුගලන් මහතෙරුන්ට කියනවා ආශ්චර්යයි අద్භූතයි මොග්ගල්ලාන ඔබට මහා යක්ෂයෙකුත් පෙනිලා නමුත් මට ප්‍රේතයෙක්වත් මම දැක්කේ නැහැ කියලා. උන්වහන්සේලා දෙදෙනා අතර තියෙන සංවාදය ආශ්චර්යයි මොග්ගල්ලාන අద్භූතයි මොග්ගල්ලාන ඔබට මහා
මහා යක්ෂයෙක් පෙනුණා. ඉතින් මේ තරම් ප්‍රහාරයක් එල්ල කරන්න මේ යක්ෂයා කොච්චර ලොකු වෙන්නේ ඇද්ද? ඔබට මහා යක්ෂයෙකුත් පෙනිලා මට ප්‍රේතයෙක්වත් පෙනුනේ නැහැ. එන පිටපැත්තේ ඉඳලා උන්වහන්සේ බලාගෙන හිටපු නිසා උන්වහන්සේට පෙනුණා. සරියුත් මහ රහතන් වහන්සේගේ ඒ පිළිබඳව කිසිම කල්පනාවක් නැහැ. නමුත් වදුර එළමෙන බව දැනෙනවත් එක්ක උන්වහන්සේ සමාධියට සමවදිනවා කියන එක. ඒක අපිට මොන වාගේ නිමේෂයකින් සඳහන් කරන්න කියලාවත් හිතාගන්න බැහැ. ඒ තරම් ශීඝ්‍රතාවයක් තියෙනවා. මේ අදිඨාන කියන වචනය තුල උන්වහන්සේ ඒ තරම් ශීඝ්‍රයි නම් භාග්‍යතුන් වහන්සේ කොයි තරම් ශීඝ්‍රව සමවදිනවා ඇද්ද? ඊළඟට සඳහන් කරනවා මේ මහා තෙරවරු විශේෂයෙන් උදාන පාළියේ මේ මහා තෙරවරු පිළිබඳව උන්වහන්සේලාගේ හැකියාවන් පිළිබඳව විශේෂ කරුණු විස්තර කරලා පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ සමවැදීම ධ්‍යානයේ සමවැදීමත් ශරීර තෙරුන්ගේ වසීතාවයත් සමවැදීම කොයිතරම් වේගයෙන් සිද්ධ කරන්න පුරුදු කරගatiya යුතුද කියන කාරණාවට උදාහරණ හැටියට මෙතන පැහැදිලි කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ සමවැදීමත් ශරීර මහතෙරුන්ගේ වසීතාවයත් මේක පැහැදිලි කරන්න දේශනා කරලා තියෙනවා. අඤ්‍යතරං සමාධින් සමාපජ්ජිත්වා නිසින්නෝ ඒ සමයෙහි මහතෙරුන් සමාධියට සමවැදිලා වාසය කළා කියලා පිටකේ සඳහන් කරනවා. යක්ෂයා ප්‍රහාරය එල්ල කරන වෙලාවේ සමාධියට සමවැදිලා හිටපු නිසා මේ ප්‍රහාරයෙන් පීඩාවකටපත් උනේ නැහැ කියලා සඳහන් කරනවා. මේ කාරණාව අට කතාවේ විස්තර කරනවා. තදා තේරෝ තස්ස පහරණ සමේ සමාපත්තින් අප්පේති. සරියුත් මහතෙරුන් වහන්සේට ධානයේට සමවැදුන වෙලාවේ ප්‍රහාරය ආරම්භන පටන් ගත්තට පසුව නැත්නම් මේ ධානයේට සමවැදෙන්නේ ප්‍රහාරය එල්ල කරන්න ආරම්භ කළාට පස්සේ කියලා. ඒ කියන්නේ මෙයා වේගින් තමන්ගේ අත ඔසවාගෙන උන්වහන්සේට ප්‍රහාරය එල්ල කරන්න සූදානම් වෙන වෙලාවේ තමයි මේ සමාපත්තියට සමවදින්නේ. ඒ වේගවත් බව සඳහන් කරන්නයි එහෙම කරුණු සඳහන් කරන්නේ. අච්චරා මත්තං අඟුලිපෝට මත්තං කණං අච්චරා මත්තං අඟුලිපෝට මත්තං කණං එහෙම සඳහන් කරන්නේ මේ ෂණය කියන එකේ වේගය අසුරු සැන ෂණය කියලා කියන්නේ අසුරු සැන මේ ඇඟිලි දෙක එකතු කරලා අපි නගන හඬ ඒ අසුරු සැන අන්න එවන් අසුරු සැනක් හෝ අසුරු සැන 10ක් හෝ අදිඨාන කොට නවත්ත ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. අසුරු සැනක් හෝ අසුරු සැන 10ක් අදිෂ්ඨාන කරලා නවත්තන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා සඳහන් කරනවා. නමුත් අදිඨාන වශීතාවය කියලා කියන්නේ Tamanට කැමති වෙලාවක් මේ අදිෂ්ඨානය කරලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ කියන කාරණාවයි. එතන සඳහන් කරන්නේ අසුරු සැනක් හෝ අදිෂ්ඨාන කරලා නවත්තන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අසුරු 10ක් ගන්න කාලයක් අදිෂ්ඨාන කරලා නතර කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් ඒක දියුණු වෙන්න ගත්තට පස්සේ සඳහන් කරනවා අදිෂ්ඨාන කරලා Taman කැමති වෙලාවක් ඉන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ තරම් මේ ධානයට සමවදින්න පුරුදු කරන්න කියලා සඳහන් කරනවා. ඉස්සල්ලාම අපිට පුළුවන් මේ අසුරු සැනක් ගහන කාලයක්. ඒක දියුණු කරන්න කියනවා අහුරු 10ක් ගහන කාලයක්. ඒක ඊට පස්සේ දියුණු කරලා මං කැමති කොච්චර කාලයක්ද සමවැදිලා ඉන්නේ එච්චර කාලයක් ඉන්න තරමට දියුණු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාව සඳහන් කරනවා මහා සැඩපහරක් තියෙන ගඟක ඒ සැඩපහර පාලමකට බලපාන්නේ නැහැ වගේ. විශාල ගංගාවක් ගලාගෙන යනවා. විශාල ජල ධාරාව මත ගඟට උඩින් පාලමක් තියෙනවා. මේ ජල ධාරාව කොයිතරම් වේගෙන් ගලාගෙන ගියත් ඒකෙන් පාලමට කිසි හානියක් නැහැ. අන්න ඒ වගේ සඳහන් කරනවා මහා සැඩපහරක් වගේ සිත වේගෙන් ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙන වෙලාවල් තුල ඒ සැඩපහරට
උඩින් තියෙන පාලම වගේ මම ඒ පාලමේ ඉන්නවා වගේ ඒ පාලමට බලපෑමක් කරන්න පුළුවන්කමක් ඒ ජල කඳට නැහැ වගේ මේ ධානයට සමවැදිලා ඉන්න ඕනේ. මේ වේගවත් සිත මේ චිත්ත ප්‍රවාහය ඊටාම වේගයෙන් ගමන් කරනවා. අර සැඩපහර වේගෙන් ගමන් කරනකොට නිශ්චලව පාලම උඩට වෙලා ඉන්න පුළුවන්කම තියනවා වගේ වේගෙන් එහාට මෙහාට ගමන් කරන සිතවිලි තියෙන මම ඒ සිතවිලි වල එහාට මෙහාට ගැලෙන්නේ නැතුව ඒ සිතවිලි ධාරාව ඔස්සේ ගහගෙන යන්නේ නැතුව ඒ සියලුම සිතවිලි එක තැනක නවත්තගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ මේ සමාපත්තියට සමවැදෙනවා කියලා කියන්නේ ඒකයි. සිතවිලි ගමන් කරන එක නවත්තනවා කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා සැඩපහර රළු වුණාට පාලම නිශ්චලයි. සැඩපහර ඊටාම රළුයි. අහුවෙන ඕනම දෙයක් අරගෙන ගහගෙන යනවා. නමුත් පාලම උඩ ඒ තරම් ඊටාම නිශ්චලයි. කොයි වගේද කියලා සඳහන් කරනවා මෙන්න මේ ධානයයි චිත්ත ප්‍රවාහයයි වගේ කියලා සඳහන් කරනවා. එතකොට ධානයේ හරියට පාලම වගේ චිත්ත ප්‍රවාහය සැඩපහර වගේ. ධානයට සමවැදිච්ච කෙනා මේ චිත්ත ප්‍රවාහය ගහගෙන යන්නේ නැහැ. නමුත් ඒ ධානයකට සමවැදිච්ච නැති අපි හැම වෙලාවෙම මේ චිත්ත ප්‍රවාහය නැමැති සැඩපහරේ ගහගෙන යනවා. ඒ නිසා ධානයක් දියුණු කරගන්න කියලා සඳහන් කළා. මේ ධාන ගැන අපි මේ විදිහට සඳහන් කරන්නේ විස්තර කරන්නේ මොන හේතුවක් නිසාද? අපි මුලින්ම සඳහන් කළා මේ ධානයේ මේ ප්‍රථම ධාන භූමිය මේකට සමවදින්න පුළුවන් කෙනා ධානයේට යන්තම් සමවදිනවා ආයෙ ගිලිහෙනවා. එහෙම අය මේ ප්‍රථම ධාන භූමියේ බ්‍රහ්ම තලවල උපදිනකොට පල්ලහැම බඹතලයේ උපදිනවා කියලා. යම් ප්‍රමාණයක් ධානයේ රඳවගෙන ඉන්න පුළුවන් කෙනා දෙවනි බඹතලයේ උපදිනවා. සෑහෙන වෙලාවක් ධානයට සමවැදිලා ඉන්න පුළුවන් කෙනා බ්‍රහ්ම පාරිසජ්ජයේ උපදිනවා කියලා අපි සඳහන් කළා. ආන් ඒ කාරණාවටයි මේ කරුණු මේ තරම් විස්තර කරලා තියෙන්නේ මේ විදිහට සමවැදිලා ධානයේ තුල නතර වෙලා ඉන්න පුරුදු කරගන්න කියලා. ඒ කාරණාව පැහැදිලි කරන්නයි මෙතරම් උදාහරණ අපි සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා අදිඨාන වසී කියලා කියන්නේ මෙන්න මේ නිසා අදිඨාන වසී අදිෂ්ඨාන කරලා ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ ශක්තිය Tamanට වසී කරගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා ධානයෙන් වහවහ නැගිටින්න පුළුවන්කම තමා තුළ ඇති වෙනවා කියන එකට කියන්නේ උත්තාන වසී කියලා. අදිඨාන වසී සමවදින්න පුළුවන්, උත්තාන වසී අවදි වෙන්න පුළුවන්. සමහර අයට එහෙම සමවදින්න පුළුවන්, සමවැදිච්ච වේගයෙන් අවදි වෙන්න බෑ කියලා අපි කරුණු සඳහන් කළා. ඊළඟට තමයි ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්තාන, පච්චවෙක්කන කියන ක්‍රමවේද පහ මේ ධාන ක්‍රම පහ මේ ක්‍රමවේද පහ ඔස්සේ පුරුදු පුහුණු විය යුතුයි. මේ ධානයන් මේ ක්‍රමවේද පහ ඔස්සේ පුරුදු පුහුණු කරන්න කියලා දේශනා කළා. ධානයක් ලැබිච්චාම මේ ධානය පුරුදු කරන්න ඕනේ හැටි මේ සාකච්ඡා කළේ කාරණා පහක් යටතේ පුරුදු කරන්න. අපි මේ කාරණා පහම එකක් උදාහරණ අරගෙන සාකච්ඡා කරන්නට යෙදුණා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ අපි කරගෙන යන ප්‍රධාන සාකච්ඡාවේ මේ ගැඹුරු වචන අපිට හම්බෙච්ච තේරුම හොයාගන්න බැහැ වගේ කියලා හිතුන. එහෙම නැත්නම් ගැඹුරුයි කියලා හිතුන ඒ ගැඹුරු වචන තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ ගැඹුරු වචන සමග මේ ආනාපාන සති ප්‍රථම චතුස්කයේ අන්තිම කොටස සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ ගැඹුරු වචනයක සම්පූර්ණ වෙනව නෙමෙයි. මේ ආනාපාන සති ප්‍රථම චතුස්කයේ මේ ප්‍රධාන කාරණා 4 සම්පූර්ණ කරනවා මේ කාරණාව මෙතෙන්ද සාකච්ඡා කරනකොට. ප්‍රථම චතුස්කය සම්පූර්ණ වෙනවා. මේ අදිඨාන, උත්ථාන, වසීතාවයන් පිළිබඳව සාකච්ඡා කරනකොට දැන් අපි මේ උත්ථාන, අදිඨාන, වසීතාවයන් සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරන තුල මේ ප්‍රථම චතුස්කය සම්පූර්ණ කළා වෙනවා. ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක් මේ භාවනාවට සම්බන්ධව සාකච්ඡා කරලා ඉවර වෙලා තියෙනවා කියන කාරණාව සඳහන් කරනවා.